Okay. So we have completed this drama. And drama kapi kata kali warakara megit bono themes. Ada kot settings anam manang api kata karane. Plot taker author gana yokkom api kata kala thi. So there would be a possible question about techniques. Budi bahagidi techniques gana ahana prashnayak tiyenda puluwan. So that is why we are going to clarify the types of techniques and the examples of the drama The Bear. So we can take a red pen. ඔතුපට පෑනක් අරගෙන මේකේ වැදගත් පොයින්ට් එකක් ආවොත් ඔයගොල්ලෝ ඉරක් ගහ ගන්න මෙතන. මම කතා කරද්දි මම ඔයාලට කියන්න මේක වැදගත් වෙයි කියන එක කියන්නම්. එතකොට ඒක වෙන් කරගන්න පුළුවන්. The Bear can be introduced as a modern drama in which the plot is based on social background in Russia, possibly before the revolution 1970s. රුසියානු විප්ලවයට කලින් රුසියාව තුළ තිබුණු සමාජ පසුබිම තමයි මේකට පදනම් වෙන්නේ මේ නාට්‍යයට. ඒතකොට බෑග්ග්‍රවුන්ඩ් එක කියන එක නාට්‍යයක එක ටෙක්නික් එකක් නේ. මොකද්ද පසුබිම කියන්නේ? ඒක මොන මාක් කරලා තියාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ මේ කතාව. The plot is fabricated around the money transaction, but it extends to a conflict of the two characters, Popova and Smirnov. මේ කතා වස්තුව ගෙතෙන්නේ මුදල් ගනුදෙනුවක් මත. හැබැයි මේ ගැටුම ශරීර දෙකක ගැටුමක් බවට පත් වෙනවා පොපෝවා සහ ස්මිර්නෝව අතර. අවසානයේ මේක අවසාන වන්නේ කොමඩි එකක්. ඒතකොට කොමඩි කියන එක ටෙක්නික් එකක්. Dramas are two types mainly, comedies and tragedies. ශෝකාන්ත හා දුකාන්ත මේ ප්‍රහසන හා දුකාන්ත කියන එක නේද? සුකාන්ත හා දුකාන්ත කියලා අපි කතා කරන්නේ. ඒතර මේක තව පොයින්ට් එකක් ඔයාලට තියෙන. මේක කොමඩි එකක් කියන එක ඔයගොල්ලෝ කියන්නේ. Okay. The incident in the plot are presented as a serious ones, as they can be well compared with social conflicts in the modern society, especially in the middle class. Middle class කියන්නේ මධ්‍යම පන්තිය. මධ්‍යම පන්තිය නූතන සමාජයේ තියෙන මධ්‍යම පන්තිය ගැන හිතුවොත් එහෙම මේ මධ්‍යම පන්තියේ තියෙන සමාජ ගැටලු අපිට මේකත් එක්ක යම් ආකාරයකට සංසන්දනයක් කරන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේ වරපතල කාරණාවක් තමයි අපිට ඉදිරිපත් කරන්නේ කතා වස්තුව තුළ. ඒතර ප්ලොට් එක කියන එකත් එක්තරා ආකාරයක ටෙක්නික් පාර්ට් එකක් නේ. තීම් එක ප්ලොට් එක plot sequence එක මේවත් යම් යම් කොටසක් ගන්න පුළුවන් අපිට ටෙක්නික්ස් ගැන කතා කරනකොට. The two characters can be categorized as representatives of the landlord society which prevailed in Russia. වැඩවසම් සමාජය තුල හිටපු චරිත දෙකක් මේ චරිත දෙක. විප්ලවයට කලින් විප්ලවය තුල මේ වැඩවසම් සමාජය මිද වැටෙනවනේ. During the Tsar regime මම SAR ගැන කතා කරා ඕගොල්ලන්ට. ආටි අපිට යම් යම් තැන්වලදී SAR ගැන පුංචි පුංචි කතා ටිකක් හම්බුණා Little Fathers කියනකොට මම කතා කරා ඔයගොල්ලොත් එක්ක. However, as a modern play, it appears that the plot මේක modern play එකක්. ඉරිගහන එකටත් නූතන නාට්‍ය සම්ප්‍රදායට අයිති. However, as a modern play, it appears that the plot has been set mainly to promote humor or fast-sale elements. නේ. මේකේ කතා වස්තුව මූලික වශයෙන්ම හාස්‍ය ප්‍රහසනය මත පදනම් වූ දෙයක්. ඉරිගහම යටත්. The absurd behavior of the characters and the way they speak or dialogues have been enormously helpful to create humor. චරිතවල තියෙන absurd character එක. absurd behavior එක. අමුතු ආකාර හැසිරීමක් වුන් දක්වන්නේ. ඒතකොට ඔවුන්ගේ දේබස් ඔවුන් කතා කරන විදිය මේක තමයි අවසානයේ නාට්‍ය තුල ප්‍රහසනය ඇති කරන්නේ. The first dialogue between Popova and Smirnov when they are unable to come to settlement of the transaction consists much repetition. Repetition කියන එක ටෙක්නික් එකක්. ඒ repetition එක තුල අපි දකිනවා funniness එක. Popova clearly states that at the moment she is not in a position to pay him such a big amount of money, so he has to wait
until her steward comes day after tomorrow. But Smirnov stresses that he needs money immediately. පොඩි උන් වගේනේ. සල්ලි දෙන්න බෑ නෑ සල්ලි ඕනි. නෑ දෙන්න බෑ නෑ ඕනි. අදම ඕනි දැම්ම ඕනි. කියලා නිකන් පොඩි උන් හැසිරෙනවා වගේ තමයි හැසිරුණු දෙන්නනේ. මේ පුටාගෙනම කියව ගන්නකොල්ලා පොර. You can read the extract. It is quite apparent that they absurdly prolong the dialogue. Prolong කියන දිග්ගස්සනවා. Absurdly කියන විකාර ස්වරූපීව එක දිග්ගස්සනවා. Dialogue එක එකම දේ repeat කර කර. This causes humor නේ. මේකත් dramatic humor එකක්. නාට්‍යමය ප්‍රහසනය කියන කතා කරන්නේ. ඊළඟ තරුවක් දාලා ලියා ගන්න dramatic humor කියන එක මෙතන තියෙන්නේ. නාට්‍යයක රංගනමය ප්‍රහසනය කියන එක එනවා මේ repetition එක තුල. When Luca informs Mirno that Popova is sick so that she will not meet anybody, the way the latter responds is very funny. His reaction provokes that he is very sarcastic towards the behavior of Popova. Proves කියන අප්පු කරනවා කියන එක නේද? This page. උඩ ගැනීමත් තියෙනවා උඩ ගැනීම කියව ගන්න ඕනේ ඔයගොල්ලෝ. It is quite obvious that his tone is satirical කියන එක. මෙන්න මේක පොඩ්ඩක් මාක් කරගන්න පුතේ දැන් විවිධ අවස්ථාවල නාට්‍යයක ඉන්න චරිත විවිධ වූ ටෝන්ස් භාවිත කරනවා. ඒකට ඒක පේන්නේ නැහැ අපිට නේ. නාට්‍ය බැලුවොත් තමයි පේන්නේ ටෝන් එක නේ. මේක උඩ දෙපස බලන්නකෝ. Ilan will see nobody. No, it is all right. You don't see me. I am going to stay and we'll sit here till you give me the money. මේක කියන පුළුවන් ආකාර කීපයක් තියෙනවානේ. අනේ අසනීප වෙනවනට මොනා කරන්නද නේ? සල්ලි දෙනකම් මම මෙහෙන් ඉන්නම්කෝ. මම සතියක් හරි මෙහෙන් ඉන්නම් කමක් නැහැ. ඕකම කියන්නත් පුළුවන්. මෙයා කොහොමද කියන්නේ? අසනීපයි. නෝනට අසනීපයි එහෙනම් මං යන්නේ මෙතනින්. සල්ලි දෙනකම්. මම මෙතන ඉන්නවා. සතියක් හරි මම මෙතන ඉන්නවා. මේකම දේ කියන්නේ. But that is the difference of tone. ඒ tone එක අහුවෙන්නේ නාට්‍ය බලන්න ගියාම. ඒක plot එකක් කියලා අපිට tone එක අල්ල ගන්න බෑ. So there may be different types of tone, satirical tone, different emotions may be there. ආදරණීය ස්වරයක්, වෛර ස්වරයක්, උපහාසාත්මක ස්වරයක් තියෙන්න පුළුවන් දෙබස්වල. He really laughs at her. He does not take her sickness seriously. When Popova refuses to give money, Smirnov thinks she does not care him because of his external appearance. Boots dirty, dust all over, boots are unwashed, unkempt, there is a straw on his waistcoat. But in the next moment, he thinks in a different way. හිතන විදිය වෙනස් වුණානේ. පුට ගැනීම කියවන්න.
His words are amusing. Okay, වචන විනෝදයට බරයි කියන එක පොඩ්ඩක් ජොලියට බර වචන ටිකක් තියෙන්නේ. They are absurd and pave way. Pave way කියන්නේ මඟ හසර සරසනවා කියන එක, මඟ පාදනවා කියන එක. Pave way for fun. විනෝදය දෙනවා. සමහර අවස්ථාවලදී අපි දකිනවා නාට්‍යකරුවා repetition එක භාවිතා කරනවා. කතිරි ගහගම repetition එක ගැන නිතරම කතා කරනවා මේගොල්ලෝ. I told you perfectly plainly. I haven't any money to spare. And I told you perfectly plainly. අනේවා එකම දේ මේ රිද්මික් කරනකොට repetition එක අපි දන්නවා කවියක භාවිතා කරන රිද්මයානුකූල භාවයක් ලබා දෙන්න. Although Popova stresses that she should not be disturbed. මට කරදර කරන්න එපා, මට කලබල කරන්න එපා. මම දුකින් ඉන්නේ, මගේ හිත හරියන්නේ නැහැ කියලා කිව්වම ඒකත් අර නෝන්ඩි කරනවානේ. But it appears that this request is totally ignored by Smirnov. He directly says that he cannot turn upon her state of mind. You may have buried yourself alive, but you haven't forgotten to powder your face. මේ නාට්‍ය හම්බෙන සමහර සුවිශේෂී ස්ථාන අපිට මේ දෙබසේ වගේ දෙබසක් පන පිටින් වැල්ලෙන්න නම් මොනේ පවුඩරුත් දාගෙන කියන එක. ඒවා එන්න පුළුවන් අපිට අපිට අර contextual questions වලට first part එකේ. ඒ වගේම අර oats කතාව oats දෙන්න එපා රෝබිට ලස්සන තැන් නේ. Popov finally asked Luka to show Smirnov out, but he is weak. He's a weak man and works there only as the footman. So he very politely and decently requests him to leave the place. But the way Smirnov refuses it truly is very funny and humorous. So මේ humor කියන එක මතු කරන විවිධ අවස්ථා තියෙනවා. So මේ නාට්‍ය කමඩි එකක් කියන ඔයා ටෙක්නික් එක තර්ක කරනවා නම් ඔයා යම් යම් අවස්ථාවලදී පෙන්වන්න ඕනි මොකද්ද උදාහරණ. funny උනේ කොහේ අවස්ථාවලද? humor එක මතු කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඕනි උදාහරණ. මේක තමයි ටෙක්නික් ඇනලිසිස් එක අපි කරන්නේ. Well, then කතා කරන්නේ ඒ ටිකනේ. Would your mind go out, sir, as your ass you need not shut up? ආටද කතා කරන්නේ කවුනතෝ කැරි වලට මම කියලා කියනවනේ. The way he is Smirnov speaks, although the words are rude and unkind. මේවා නපුරු වචන. ඒවා හරි අකාරුණික වචන. හැබැයි ඒවා තරහෙන් තමයි කතා කරන්නේ. ඒවා අසතුටින් කතා කරන්නේ. හැබැයි මේ හැසිරීම අපිට මහා විහිළුවක් වෙනවානේ. අපිට ජොලියක් වෙනවා. උය අකානගල ඉන්නේ එතන නේද? උය අකානගල කෑ ගහනකොට අපිට තරහ යන්නේ නැහැ නේ. අපිට hina යන්නේ. Popova too shows her boldness to come back to man and she promptly challenged him. දැක්ක Popova කොහොමද අභියෝග කරන්නේ කියන එක. Speech. Do you think I am afraid of you just because you have a large fist and a bull's throat? Bourbon killer. Hear her words such as large fist, bull's throat, bourbon. මේ වචන sarcastic. බයා කියලා කස්තාව කියනවා. මනිනෝනේ බවලහ bourbon කියලා බන්නවා. ඒක mocking. ඒකත් අර ෆාස් එක නැත්තම් හාස්‍ය මතු කරන අවස්ථා. Smirnov threatens that he is going to shoot down or kill Popova, but his tone is not much aggressive and frightening.
while he is threatening her, it appears that he is interested in her. He first talks about her reddened cheeks, අතුපාට කම්මුල් ගැන, ඇගේ නිර්භීතකම ගැන අවසානයේ සහතික වෙනවා that he does not want to kill her because he loves her and he is ready to let the debt go. ණයපව අමතක කරනවා. All these are really contradictory and bring much amusement to the audience. ඔන්න බලන්න. යා ටෙක්නික් එක contradictory කියන එක. පරස්පරතාවය කියන එක. ඒතකොට contradictory එකට අපිට උදාහරණ කීපයක් අපි දකිනවා. තෝරන්නේ අර වෙනස් වෙච්ච විදිය. එකපාරම මෙහෙම හිටියා. ඉඳලා වෙනස් වුණා. පොපුවප වෙනස් වෙනවනේ. පොපුව අච්චර දැඩි මතයක ඉඳලා අවසානයේ වෙනස් වෙනවා. ඒක contradictory. මේ characters දෙකම both the characters show certain examples of contradictory nature. Popova brings her late husband's pistol, but she does not know the way it is fired. ඒක ලස්සන අවස්ථාවක්. එතන අර හාස්‍ය මතු කරන ලස්සන අවස්ථාවක්. සුවක්කු දෙක ගේනවා, ඒක මාර කියස්ස මම වටනවා කියලා ගේන්නේ. ඉල්ල කියනවා මට වෙඩි දෙන්න පෙන්නන්න කියලා මේකේ. So here she seeks help from the enemies, you know. He too readily agrees to teach her, but the way these incidents take place is quite far away from reality. It contributes enormously to promote the farcical element of the play. So the far away from reality. යථාර්ථයෙන් යම් ආකාරයක ඈත් වීමක්. සමන්ගේ සතුරකින් තමන් අහනවද වෙඩි තියන්න උගන්වන්න කියන එක. ඒතර ඒක away from reality කියන පොයින්ට් එක මාක් කරගන්න ඕගොල්ලෝ. හැබැයි ඒක ඩ්‍රැමැටික්. ඒකේ නාට්‍යානුස්වරූප විභාගයක් තියෙනවා. නාට්‍යයක් නෙමෙයි. Okay. The audience soon come to feel that killing each other is not a serious thing but only a joke. දෙන මරා ගන්න එක බොරුවක් තමයි කියන එක අපිට තේරෙනවා මෙතනදී. The resolution of the plot is the climax of its phase අවස්ථාවේ උච්චතම අවස්ථාව තමයි නාට්‍ය resolution එක. climax එක. ඒක මාක් කරගමු climax එකක් තියෙනවා. partial climax එක. හාස්‍යයේ උච්චතම අවස්ථාව. As Nirmo suddenly changed and he completely forgets his money, he instantly praises her beauty and her boldness and requests humbly for her love. This is quite funny and humorous. He even kneels down before her and pleads. Who ආයචන කරන විදිය, who ඉදිරිය දන ගසාගෙන කතා කරන විදිය අපිට හරිම ප්‍රහසනාත්මකව අපි දැක්කා. පුටා ගැනීමක් තියෙනවා. I love you as I have never loved before කියන පුටා ගැනීම එයා refused to help me එයා ගැන විස්තර කරන විදියනේ. In response, Popova too acts in a funny way. She repeats that he should leave the place, but in the meanwhile, she shows that she too needs him. Now, she does not talk about her state of mind or her husband or her fidelity. Instead, she shows that she gradually becomes interested in him. යාර මං කියන contrasting බවනේ මේ කතා කරන්නේ. අර කලින් අප කතා කර contradictory කියන ටෙක්නික් එක. ඒ ටෙක්නික් එකේ උදාහරණ මේ අහුවෙන්නේ අපිට. Where are you going? Stop. No. Go away. How angry I am. Don't come near me.
In spite of a protest he approaches her, puts his arms round and finally kisses her. The playwright describes it as a prolonged kiss. The behavior of the couple brings enormous amusement and laughter to the audience. It is a peak of the farce. අපි කිව්වා peak කියන්නේ climax එක. නේ මේ අවස්ථාව තමයි උච්චතම අවස්ථාව නාට්‍යයේ දකින්න. So when you're talking about the techniques, you have to talk the climax definitely. අනිවාර්යයෙන්ම climax එක ගැන ඔයගොල්ලෝ කතා කරන්න ඕන. Furthermore, the way Popova addresses her footman and others while she is hugged by Smirnov is also quite humorous. අපි දැක්ක අතන ටෝබී කතාව මෙතන නේද? It is a horse which her husband loved most. She mentions about this horse with much love and tribute. There she shows that she can never forget the memories of her late husband. අර මුල් අවස්ථාවේ තිබුණු උපුටාගෙන එන්නේ පුතේ he was so fond of Tony කියවගමු එකත්. This page එකට යමු අපි 48. This shows her faith and love towards the horse merely because of her husband. Whereas Smirnov mentions that her husband used to buy oats from him. Then once again, the memories comes into her mind. There are two she asked Luca to give Toby some oats. අවස්ථා දෙකකදී කියන ටෝබීට ඔස්ට්‍රේලියාවට පොඩි දෙන්න අමතක කරන්න එපා ලූකා කියලා කියනවා. ඒ වුණාට මහා ප්‍රහසනයක් ඇති කරමින් අවසානයේ රෙසලූෂන් එකේදී අලුත් ආදරේවන්තයා වෙළඳ ගනිමින් ස්මිර්නෝව වෙළඳ ගනිමින් නෑ කියන්නේ මොකක්ද? ලූකා අද ඔකට කන්න දෙන්න එපා. ඩක්කත් ඔකට ඕට්ස් දෙන්න එපා හොඩගෙන විචාරය කියලා කියන්නේ. ඒ සුදු මොහොතකින් අර ස්වාමී භක්තිය නැති වෙලා ගියා. ප්‍රේමය නැති වුණා කියන එක. This is quite funny, humorous and also proves the nature of infidelity. ඇගේ infidelity එකේ ස්වරූපය මතු කරන හොඳම අවස්ථාවක් මේක. මේ හිර ගහගන්න පුතු මෙතන proving her nature of infidelity කියන එක. So as a whole, the bear can be taken as a humorous play. මේ තරමලා අපි කතා කරේ මේ නාට්‍යයේ තිබුණු සමස්ත නාට්‍යයේ තිබුණු හාස්‍යමය ගුණය. In which both the plot and the characters bring enormous fun and amusement. Plot එක තුලත් ප්‍රහසනය තියෙනවා, චරිතත් ඒ ප්‍රහසනය අපිට ඉදිරිපත් කරනවා. On the other hand, අනික් පැත්තෙන් ගත්තොත් it is quite significant that in the whole plot one can notice sheer incongruity and contrast. එරිගාගමු incongruity contrast. Contrast එක දාන්න පරස්පරතාවය incongruity කියලා කියන්නේ නොගැලපෙන බව කියන්නේ. අනුයාත වෙන්නේ ගැලපෙන්නේ නැහැ. First, there can see differences in ideology. Ideology කියන්නේ මති මතාන්තර කියන එක.
පොපෝව සහ ස්මිර්නෝවගේ මතිමතාන්තර වෙනස අපි දකිනවා. එකට නොගැලපීම දකිනවා. එතන අපි දකින incongruity එකක්. Later violence and love are juxtaposed. ආදරය කියන එකයි ප්‍රචණ්ඩත්වය කියන එකට කලවම් වෙනවා. Juxtaposing. පැටලෙනවා. In the complication of the plot, Smirnov is taken as an intruder. කතාවේ complication එක කියන කොටස තුල අපි දකින්නේ ස්මිර්නෝව් බලෙන් ඇතුළත් වෙච්ච ආක්‍රමණිකයෙක් වශයෙන්. But he insists that he has come for a very important matter. Popova refuses to see him because she does not tolerate any visitors as she is mourning her late husband. In the course of the complication, they argue. Their ideas can be taken as incongruous. Not suitable for the particular situation. ඒ අවස්ථාවට ගැලපෙන්නේ නැති වචන කතා කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කතා කරන්නේ ගෑනුන්ගේ හැටි පිරිමින්ගේ හැටි ගැන. පුරුෂ ලක්ෂණ සහ ස්ත්‍රී ලක්ෂණ ගැන. Smirnov categorically introduces or really defines women. ඔහු කාන්තාව අර්ථ දක්වනවා. අර්ථ දක්වන්නේ මෙන්න මේ විදියට. All women, great or little, are insincere, cruel, backbiters, envious liars to the marrows of their bones, vain, trivial, merciless, unreasonable. කියන්න පුළුවන් ඔක්කොම වචන ටික දාලා කියනවනේ එතන. This definition is really incongruous or strange because how can the whole womankind be applied? මොනවාන්නේ එක යුනිවර්සලි බැලුවොත් එහෙම මෙතෙන්ට අපිට හැම කාන්තාවම දාන්න බැහැනේ. ඒ මතවාදය incongruous කියන්නේ පරස්පර මතවාදයක් ගින්නේ. But the playwright wants to highlight the paradoxical situation between two characters. නමුත් මෙතනදී නාට්‍යකරුවාට අවශ්‍ය වෙන්නේ මේ චරිත දෙකේ තියෙන පැරඩොක්ස්. ඉරිගහම එක පැරඩොක්ස් කියන්නේ කන්ට්‍රාස්ට් කියන එක තමයි. පැරඩොක්සිකල් කියන්නේ පරස්පරතාවය පෙන්වන්න අපිට. In reply, Popova talks about men folk. අය කතා කරන පිරිමි ගැන. ඒතර ඔක්කොම පිරිමිත් ඒ වගේද කියන ගැටලුව අපිට ආයෙනවනේ. උඩගෙනම ගන්න කියව ගන්න ඕගොල්ලෝ. හරි අපි ඊළඟ පිටුවට යමු. Page number 49. They both are talking about their own life experiences. දෙන්නම කතා කරන්නේ ඔවුන්ගේ ජීවිත අත්දැකීම් වලින්, but they try to say it is the nature of all men folk and all women folk. ඔවුන් කියන්නේ හැම ගෑණිම මොහොමයි හැම පිරිමියම මොහොමයි කියලා කියනවා. ඒක අර අපි කියමු contrast එක. නේ contradictory බව. ඒ කියන්නේ ගැලපෙන්නේ නැහැ මේ කතාවක් ඇත්තටම සමාජයේ එහෙම නෙවෙයි ඇත්තටම. However, this argument brings much light to the plot because it is really humorous and amusing. Perhaps it appears that what they talk about men and women are practical, but not for all. ප්‍රායෝගිකයි තමයි. එහෙම වෙන්න පුළුවන්. But not for all. හැමෝටම බුදු කතා බහක් නෙවෙයි.
In the second situation, Devan Avastaviti, while Smirnov is interested in her beauty and boldness, and when he wants to love her, Popova continues challenging her to fight. Challenging him to fight. Him Here also two different situations are juxtaposed. මෙතන අවස්ථා දෙකක් අපිට දකිනවා අතීත වීමක් ගැට ගැහිල්ලක් දකිනවා. Initially, Smirnov stresses that money should be paid immediately, otherwise he will not leave the place. He shows that he has lost his temper, so that Popova very unpleasantly leaves him. Finally, she threatens him that she is going to shoot him down. However, while he is teaching the lady how to handle a pistol, he is fascinated by her beauty and expresses his increasing love to her. Their responses are paradoxical. But she responds in a negative way. Let's fight, let's go out. Contrasted. Thus, the whole plot, it is quite significant that violence and love are contrasted. Violence and love are contrasted, and at the end of the plot, they are juxtaposed. චණ්ඩත්වය සහ ආදරය කියන දෙපැත්තක තියලා අන්තිමට මේ දෙක කලවම් කිරීමක් තමයි කරන්නේ. Apart from that, in most parts of the plot, the playwright has created suspense. Suspense කියන්නේ කුතුහලය ආතතියක් පුංචි දැන් මොකක් වෙයිද suspense එකක් තියෙනවා. ඒක තව ටෙක්නික් එකක්. The whole plot is fabricated around a widow who mourns her late husband, so that her feelings of worry and attitudes are exposed in the exposition, sometimes in the presence of Smirnov.